මාතෑබ්‍ර මිතුරු මිතුරිය ඔබ සැමට ප්‍රීතිමත් සබත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපිට තවත් අවස්ථාවක් දීලා තිබෙනවා ශුද්ධ ලේවිලි අධ්‍යයනය කරන්නට. ශුද්ධ ලේවිලි ඉගෙන ගන්නට ඔබ දන්නවා අපි සෑම සතියකම ශුද්ධ ලේවිලියේ විශේෂයෙන් මේ කාර්තූ පුරාම අපි හේබ්‍රෙව පොත උන්වහන්සේ දැන් ස්වර්ගීය කරන්නා වූ සේවය පිළිබඳව අපි තාමත් ගැඹුරින් අධ්‍යයනය කරමින් සිටිනවා. ඔබ දන්නවා දැන් අපි 10 වෙනි පාඩමට ඇවිල්ලා තිබෙනවා. මේ 10 වෙනි පාඩමත් ඉතාම වැදගත් අපේ අධිහිල්ලට ඒ වගේම අපේ ගැළවීමට ඉතාමත් වැදගත් කරුණු කාරණා අපි මේ සති පුරාම ඉගෙන ගත්තා. ඒ නිසා හේබ්‍රෙව පොතේ තමයි අපේ ගැළවීමට බලපාන්නා වූ ප්‍රධානතම කාරණේ සඳහන් වෙන්නේ. ඒ නිසා අපි මේ මොහොතේදී මේ සතිය පුරාම උන්වහන්සේ අපට උගන්වපු දේ අපි ඉගෙන ගන්නට යනවා. ශුද්ධාත්ම බලෙන් අපට බලය අවශ්‍යයි. උන්වහන්සේගේ බලය අවශ්‍යයි. ශුද්ධාත්ම බලය නැතුව මේ දේවල් තේරුම් ගන්න හැකියාවක් නැහැ. උන්වහන්සේ අපට උගන්වන්නේ, උන්වහන්සේ මට උගන්වන්නේ, උන්වහන්සේ ඔබට උගන්වන්නේ. ඒ නිසා අපි උන්වහන්සේට අපේ ජීවිත වාර කරමු. අසත් පොළොවත් මහා පාලනය කරන්නා වූ සබදාසී ස්වාමීන් වහන්සේ කරදේ පිරණි ඔබ වහන්සේගේ නාමයට ගෞරවවත් මහිම ප්‍රශංසාවටත් වේවා. සිදෝ පිරණිය වහන්සේ සුතුවන්ත වෙනවා. වහන්සේ ප්‍රතිතිබෙනවා මේ සිදෝ සත්‍යතාවයන් ගැන. සතිපතා වහන්සේගේ සිදෝ සත්‍යතාවය දැනගෙන ගන්නව අතර අපිට ළඟව සිටින්න පියන්නේ වහන්සේ අපිට ඔබ වහන්සේ වෙල්තරව කර දී තිබෙනවා. විශේෂයෙන් ඔබ වහන්සේ දැන් ස්වර්ගීය කරන්නා වූ අපි කලම් කරතරන් වහන්සේ ඔබ වහන්සේ සම කරන්නා වූ සේවය පිළිබඳව අපිට ඔබ වහන්සේ අපිට දන්වලා තිබෙනවා. සිදෝ පියන්නේ දැන් අපි ඔබ වහන්සේගේ වචනය දැනගෙන ගන්නව අතරේදී සුද්ධාත්මයන්ිය ඔබ වහන්සේ අපිට උගන්වන්න. අපි ගලම් කරතරන් වහන්සේ කරන්නා වූ සේවය පිළිබඳව අපිට අවබෝධ කරගන්න පියන්නේ ඔබ වහන්සේ අපට ආශිර්වාද කරන්න කෙලෙලෙමින් පියන්නේ උගන්වන්නා වූ මාව ස්වර්ගීය ප්‍රඥාන් පූර්ණවත් කරලා පළමුව මට දෙවනුව මා තුළින් අසන්නා වූ නරඹන්නා වූ සීල් දෙනලත් කතා කරන්න කෙලෙලෙමින් ඔබ වහන්සේගේ බලත් වහන්සේට අප සීල් දනා ජීවිත බාර කරන්න කැපකරන්නේ යේසුස් වහන්සේගේ අසුදුතුම ප්‍රේමණීය වූ නාම සාමය. ආමෙන්. දැන් අපේ සහෝදරී අපි මේ සති ප්‍රාම අපි ඉගෙන ගත්තේ යේසුස් වහන්සේ තිරය මැදින් තිරය තුලින් මාර්ගය විවෘත කරනසේක. දැන් මේ කාරණය අපි පැහැදිලිව තේරුම් ගන්නට ඕන. මම විශ්වාස කරනවා මාත් එක්ක රැඳී සිටියා වූ පෞගිය වර්ෂය පුරාම මාත් එක්ක රැඳී සිටියා වූ බොහෝ දෙනෙක් මේ කාරණය ඉතාමත් පැහැදිලිව ඉගෙන ගත්තා. අපි මණ්ඩප මෙහෙය තුල ගැලවීමේ මාර්ගය දෙවියන් වහන්සේ සූදානම් කර තිබෙනා වූ ආකාරයේ පාඩම් නැත්නම් සති 33ක් පුරාම අවුරුද්දක් ආසන්න කාලයක් අපි සෑම සතියකම මේ ගැලවීමේ මාර්ගයේ උන්වහන්සේ මණ්ඩප මෙහෙය තුළ උන්වහන්සේ සූදානම් කර තිබෙනා වූ ආකාරය අපි ඉගෙන ගත්තා. ඊටම සවිස්තරාත්මක ඉගෙන ගත්තා. මේ සියලු දේ සාරාංශයක් හැටියට මේ සතිය පුරාම දවස් සතිය අපි ඉගෙන ගත්තා. දැන් සහෝදර සහෝදරි අපි එක දෙයක් තේරුම් ගන්නට ඕන. මොන මාර්ගයේද උන්වහන්සේ විවෘත කළේ? යේසුස් වහන්සේ තිරය තුලින් මාර්ගය විවෘත කරසේක මොන මාර්ගයේද උන්වහන්සේ විවෘත කළේ ඔබටත් මට? අපි දකිනවා ඒදන් නුවරට ගියොත් ඔබට මට දකින්න ලැබෙනවා උත්පත්ති පළවෙනි දෙවෙනි පරිච්ඡේදවල අපි දන්නවා කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ මිනිස්යාට දෙවියන් වහන්සේත් එක්ක කතා කරන්නට. උන්වහන්සේගේ ස්වරූපෙන් උන්වහන්සේගේ සමාප්තයට මව මිනිස්යාට මුහුණට මුහුණලා දෙවියන් වහන්සේත් එක්ක කතා කළා. නමුත් පාපයේ කර්ණ කොටගෙන අපි දකිනවා ඒ සම්බන්ධතාවයේ ඒ බැඳීම කැඩී බිඳී ගියා. දෙවියන් වහන්සේත් මිනිස්යාට අතර විශාල වෙන්වීමක් ඇති වුණා. මිනිස්යාව එළවනු ලැබුවා. ඒද නුවණින් පිටමන් කරනු ලැබුවා. ඊට පස්සේ අපි දකිනවා දෙවියන් වහන්සේත් සමග පියාණන් වහන්සේත් එක්ක ඇති වුණා වූ අසමගිය අපි කියනවා ඒ වෙන්වීම නැවත සම්බන්ධ කරන්නට නැවත මාර්ගය විවෘත කරන්නට යම් කෙනෙකුට සිදු වුණා. ඒ තමයි අපේ ගැලුම්කාරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. එතකොට පාපය කරන කොටගෙන මිනිස්යාව පිටමන් කළාට එළවනු ලැබුවට ක්‍රිස්තුස් වහන්සේ මිනිස්යාව අතහැරියේ නැති බව අපි පැහැදිලිව දන්නවා. උන්වහන්සේ මාර්ගයක් විවෘත කළා උන්ට. ඒ මාර්ගය අපි දකිනවා පරණ ගිවිසුමේ පටන්ම අපි දකිනවා බැටළු පූජාව. ඒ මාර්ගයේ බැටළු පූජාව කරන කොටගෙන දේව වචනේ එල්තරව පුතේ සඳහන් කරන්නේ ලෝකයේ පටන් ගන්නේ සිට
මරණු ලැබුවා වූ ඒ බැටළු පැටවාණන් ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට පෙර ඒ බිය ගියා වූ නැත්නම් මරණු ලැබුවා වූ සියලු බැටළුවන් ඒ සංකේතාත්මකව ඒ කර්ණ කොටගෙන පියාණන් වහන්සේ වෙත ළඟා වෙන්න පෞකාර මනුෂ්‍යයාට මාර්ගය විවෘත කළා. මතක තියාගන්න. ඒ සියල්ල සංකේතයක්. ඒ සියල්ල ඡායාවක් ඇටියෙ. ප්‍රධාන මාර්ගය විවෘත කරන්න එන තෙක් ඒ ප්‍රධාන මාර්ගය විවෘත කරන්න පියාණන් වහන්සේ වෙත පෞකාර මනුෂ්‍යයාව ළඟා කරන ඒ මාර්ගය විවෘත කරන්න ඒ තිරය නැත්තම් ඒ මාර්ගය විවෘත කරන්න එන තෙක් ඒ උන්වහන්සේගේ ඒ මාර්ගය විවෘත කිරීම සංකේතවත් කරන පිණිස ඒක අධිහිල්ලෙන් දකින පිණිස උන්වහන්සේ බැටළු පූජාව දෙනු ලැබුවා. ඒ මාර්ගය විවෘත කරලා දුන්නා මොනවා කරන්නද? පියාණන් වහන්සේත් එක්ක සමගි වෙන්නට. කවුරු වෙනතරද? මාර්ගය විවෘත කරන්න යනද. මෙන්න මේ කාරණේ තමයි අපි මේ සතිය පුරාම ඉගෙන ගත්තේ. විශේෂයෙන් ඔබගේ උන්වහන්සේ මේ ආකාරයෙන් අපිට මාර්ගය විවෘත කරලා දී තිබියදී කනගාටුවට කරුණු තමයි කී දෙනෙක් මේ මාර්ගය හරහා විවෘත කළා වූ මාර්ගය හරහා උන්වහන්සේ ලස්සනට කියනවා මාර්ගයේද සැබෑවද ජීවනයේද මම මා කරන කොටගෙන මිස මා තුලින් මිස පිරන් වහන්සේට ළඟා වෙන්න හැකියාවක් නැති බව උන්වහන්සේ පැහැදිලිව කතා කරන නිසා තමයි උන්වහන්සේ මේ මාර්ගය උනේ උන්වහන්සේ සත්‍ය සහ ජීවනය උනේ ක්‍රිස්තුස් වහන්සේ නැමැති මාර්ගය තුලින් තමයි අපිට පියාණන් වහන්සේට ළඟා වෙන්න මාර්ගය විවෘත වුනේ. උන්වහන්සේම මාර්ගය වුණා. උන්වහන්සේ මේක නිමග වුණා. පියාණන් වහන්සේට ළඟා වෙන්න. මෙන්න මේ කාරණා අපි පැහැදිලිව සිද්ධ ලීවල තුලින් දැනගෙන ගන්නට ඕන. ක්‍රිස්තුස් වහන්සේ හැර වෙන මාර්ගයක් අපිට නැති බව සිද්ධ ලීවල අපට උගන්වනවා. විශේෂයෙන් අපි මේ සතියේ අපේ අවධානය යොමු කරන්නේ ඔබ දන්නවා මණ්ඩප මෙහෙය තුල උන්වහන්සේ පැහැදිලිව මෝසෙස්ට කතා කරලා කියනවා මම නුඹට පෙන්වන ආදර්ශය ලෙස පරණගිසුමේ කියන්නේ මෝසෙස්ට කියනවා මම නුඹට පෙන්වන ආදර්ශය ලෙස මොන ආදර්ශයද ස්වර්ගීය සැබෑ වූ මණ්ඩපේ ආදර්ශය මෝසෙස්ට හදන්න කිව්වා මේ පොළවේ මේක තමයි අපි තේරුම් ගන්නට ඕනේ ස්වර්ගයේ ආකෘතිය නැත්නම් ස්වර්ගයේ ප්‍රධාන දේ ඔරිජිනල් එක තියෙන ස්වර්ගය ඒ දේ තමයි මේ පොළවේ හදන්නට කිව්වේ මේ මාර්ගය සකසන්න එන තෙක් මාර්ගය පිළිල කරන්න එන තෙක් පියාණන් වහන්සේ වෙත ළඟා කරවන මේ මාර්ගය එන තෙක් ඒ දේශ ඇදහිල්ලෙන් බලන පිණිස ඒ දේ සිහිපත් කරන පිණිස උන්වහන්සේ මොනවද කරේ මණ්ඩප මෙහෙය ඔවුන්ට දෙනු ලැබුවා. මේ මණ්ඩප මෙහෙය ඔබ දකිනවා අශුද්ධ ස්ථානයේ තිබෙනවා අතිශුද්ධ ස්ථානයේ තියෙනවා. ඒ ශුද්ධ ස්ථානයේ බොහෝ කොටස් අපි දකිනවා. අතිශුද්ධ ස්ථානයේ බොහෝ දේවල් අපි දකිනවා. ඔබ දන්නවද? අපි මේ කාරණා අපි ඉගෙනගෙන තිබෙනවා. නමුත් ඔබ දන්නවා පැහැදිලිවම පිටතමලුව ගත්තත්, ශුද්ධ ස්ථානය ගත්තත්, අතිශුද්ධ ස්ථානය ගත්තත් මේ ස්ථාන මොන ස්ථානයක පාවිච්චි කළා මේ ශුද්ධ වූ සෑම භාජනයකම ක්‍රිස්තුස් වහන්සේව නියෝජනය වුණා. මොකද මේ සෑම භාජනයකින්ම කලේ මොනවා කිරීමද? අද මේ සතිය පාඩම ඉගෙන ගත්තා වූ ආකාරයට පෞකාර මනුෂ්‍යව පියාණන් වහන්සේ වෙත ළඟා කිරීම. ගන්න එළිය තිබෙන බැටළු පූජාසනය ගන්න. බැටළු පූජාසනයනුත් කරේ ඒ දේ. ඒ වගේම පිටත තිබුණා වතුර භාජනය ගන්න. ඒ දේනුත් ඒ දේ නැත්නම් ඒ භාජනය තුල කරේ පියාණන් වහන්සේ වෙතට මනුෂ්‍යව ළඟා කරවන්නේ. ක්‍රිස්තුස් වහන්සේ මොනතරම් මේ සියලු කාරණා උන්වහන්සේගේ ජීවිතය තුළ සම්පූර්ණ කරාද අලුත් ගිවිසුමේ. මේ දේවල් තේරුම් නොගෙන නේද අද තවමත් කිතුණුවා මේ දේවල් මත එල්ලිලා නැත්තම් පරණ ගිවිසුමේ දුන්නා වූ චාරිත්‍රවල නැත්තම් පරණ ගිවිසුමේ දුන්නා වූ මේ මංගල්‍යයන් මත එල්ලිලා ජීවත් වෙන මොනතරම් කනගාටුදායකද කියලා හිතන්න. ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරපු දේ අද මිනිස්සු තවම කරේ තියාගෙන යනවා එදා ඊශ්‍රායල් සනක වගේ. දෙවියන් වහන්සේට ළඟා යුතු ආකාරය අද බොහෝ දෙනෙක් දන්නේ නැහැ. දෙවියන් වහන්සේ
වෙතර ළඟා වෙන්න තිබෙන බාධාවන් අද මිනිස්සු බොහෝ දේවල් බාධාවක් කරගෙන තිබෙනවා. දෙවියන් වහන්සේ වෙතර ළඟා වෙන්න. දෙවියන් වහන්සේව සම්මුඛ වෙන්නට පුදුමාකාර විදිහට අපි දකිනවා ඒ බය කියන දේ ඇතිවලා තිබෙනවා. අපි දකිනවා දැන් පරණ ගිවිසුමට අපි ගියොත් ඒ සුද්ධ ස්ථානයේ සහ අතිශුද්ධ ස්ථානයේ වෙන් කරලා තිබුණා උත්තිරය. අපේ ගැලුම්කාර තනන් වහන්සේ මොකද කරේ? ඒ තිරය ඉවත් කළා. අපිට මතකයි ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාවේදී මොකද වුනේ? දේවමාලිකාවේ තිරේ ඉහළ පටන් පහළට ඉරුණාය කියලා. ඒ මැද බිත්තිය සුද්ධ පාල්තුමා කියනවා කඩා දැමුවායි කියලා. මාර්ගය විවෘත කරාම ඒ මාර්ගය විවෘත කරන්නා එනතෙක් ඒ දේ තිබුණා. අපි දන්නවා ඒ දේ තිබුණේ අපි දන්න එතකන් උන්වහන්සේ තත් මාර්ගය විවෘත කරන්නා එනතෙක් ඒ කාර්ය මිනිස්සු පූජකයන් විසින් කරනු ලැබුවා. මෙන්න මේ කාරණා අපි මේ සති පුරාම ඉගෙන ගත්තා. දැන් අපේ සහෝදර විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕන අපි කොහොමද දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නේ? දෙවියන් වහන්සේ වෙතට ළඟා වෙන්නේ කොහොමද කියන කාරණේ අපි තේරුම් ගන්නට ඕන. අපි මේ දෙවියන් වහන්සේට පරණ ගිවිසුමේ මිනිස්සු කොහොමද ළඟා වුණේ කියන කාරණේ පළමුව අපි තේරුම් ගත යුතුයි. එබ්‍රෝ පොතේ 9 වෙනි පරිච්ඡේදය 24 වෙනි පදයේ කියන මග්නසාර ක්‍රිස්තුස් වහන්සේ සැබෑ සුද්ධ ස්ථානයේ ශුද්ධ ස්ථානයේ ආදර්ශය වන අතින් සෑදූ ශුද්ධ ස්ථානයකට නොව අපෝදසා දෙවියන් වහන්සේගේ අභිමුඛයේ දැන් පෙනී සිටින පිණිස ස්වර්ගයට වැතුළුසේක. මනුෂ්‍ය දෑතින් නිර්මාණය කළ වූ ශුද්ධ ස්ථානය නොවේ. ස්වර්ගයේ තිබෙනා වූ සැබෑදී ඔරිජිනල් එක නැත්නම් අපි කියනවා ප්‍රධානදී මේ දී ක්‍රිස්තුස් වහන්සේ සම්පූර්ණ කරන තෙක් තමයි දෙවියන් වහන්සේ මෝසෙස්ට කිව්වේ මම ඔබට පෙන්වන ආදර්ශය ලෙස හදන්න. ක්‍රිස්තුස් වහන්සේගේ සම්පූර්ණත්වය උන්වහන්සේගේ සම්පූර්ණ කිරීම ඇදහිල්ලෙන් දකින පිණිස ඔවුන්ට ඒ දේ දුන්නා. දෙවියන් වහන්සේට ළඟා වෙන්න උන්වහන්සේ පළමුව මාර්ගය පිළිකර දුන්න මම ඔබට පැවසුවා වූ ආකාරයට. මොකද මේ මාර්ගය පළමුව බැටළු පූජාව. නමුත් මිනිස්යාට ඒක දැනුනේ නැහැ. මිනිස්යා පුරුද්දක් හැටියට ඒ දේ කරන්ට පෙළඹුණා. නමුත් උන්වහන්සේට අවශ්‍ය වුණා සීනයි කන්ද පාමුලට ආවට පස්සේ දෙවියන් වහන්සේගේ උන්වහන්සේ ඒ ඊශ්‍රායල් සනගව මිස්ර දේශයෙන් ගලවගෙන ඒ වහල් බවින් මුදවගෙන උන්වහන්සේ ගෙනල්ලා උන්වහන්සේ වෙතට අසහාය වස්තුවක් හැටියට උන්වහන්සේ උන් සමග ගිවිසුම්ගත වෙන්නා වූ අතරේදී උන්වහන්සේට අවශ්‍ය වුණා ඊශ්‍රායල් සනගව මොනවා කරන්නද? දෙවියන් වහන්සේට ළඟා කරවන්න. ඒ නිසා උන්වහන්සේ මේ පෞකමා කිරීමේ නැත්තම් දෙවියන් වහන්සේට ළඟා වීමේ ක්‍රමවේදයක් උන්වහන්සේ නිර්මාණය කළා. දැන් මේක අපිට හම්බ වෙනවා පළමුව මිස්ර දේශය තුළ උන්වහන්සේ නැත්තම් වහල් බවින් ගලවා ගැනීම සංකේතවත් කරනා වූ ආකාරයේ ඒ පාස්කු මංගල්‍ය උන්ට දෙනු ලැබුවා. ඔවුන් මුදවාගත්තා වූ ආකාරය බැටළුවා ගෙල්ලේ ඔවුන් මුදවාගත්තා වූ ආකාරය සංකේතවත් කරන පිණිස. ඊළඟට අපි ඉගෙන ගත්තා ඔවුන් ඇයි රති මුහුද ළඟට ගෙනාවි කියන කාරණේ. දැන් මේ ඊශ්‍රායල් සෙනගව කොහාට අර යන ගමන්ද? පොරොන්දු දේශයට අරගෙන යන ගමන්. දෙවියන් වහන්සේගේ සෙනග හැටියට ඔවුන් ඒ දේශයේ පිහිටුවන්ට නැත්තම් ඔවුන් පදිංචි කරවන්නට පොරොන්දු දේශයේ පදිංචි කරවන්නට දෙවියන් වහන්සේ මේ සෙනගව අසහාය වස්තුවක් හැටියට ඔවුන්ගේ සුසුකම නිසා නෙවෙයි. දෙවියන් වහන්සේ ඔවුන් තෝරාගත් නිසා ඔවුන් අරගෙන යනවා. දෙවියන් වහන්සේට ළඟා කරවන්නට උන්වහන්සේ හරි ලස්සනට අපි මේ පාඩම ඉගෙන ගත්තා. ඒ සීනයි කන්ද ළඟට උන්වහන්සේ බැසාවා වූ අවස්ථාවට. ඒ නිසා මතක තියාගන්නට ඕන. ක්‍රිස්තුස් වහන්සේගේ ආශාවයයි. අපේ ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ආශාව කුමක්ද? පියාණන් වහන්සේ වෙතට ළඟා කරවීම. පියාණන් වහන්සේ වෙතට ළඟා කරවීම තමයි උන්වහන්සේගේ ආශාව. ඒ නිසා තමයි පරණ ගිවිසුමේ අපි දකිනවා වසරකට 3 වතාවක් පිරිමි
ඊශ්‍රායල් සෙනඟ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී සිටිය යුතුව තිබුණා. ඔබ මතක තියාගන්නට ඕන ඔබ අපි මේ දේශන මාලාවක් ආරම්භ කර තියෙනවා මංගල්‍යයන් පිළිබඳ. ඔබට මතක ඇති අපි ඉගෙන ගත්තා පළමු මංගල්‍යය ඔවුන්ට අපි කියනවා ගිම්හානේ නැත්නම් වසන්ත ඍතුවේ සමායන වසන්ත ඍතුවේ ඔවුන්ට දුන්නා මංගල්‍යයන් 4 ඔබට මතක ඇති අපි ඉගෙන ගත්ත දේශනවලදී ඒ දේශන හා කොච්චර සමානාත්මතාවය නැත්නම් සමානව මේ සුද්ධ පාඩම් යනවාද කියලා ඔබට තේරෙන්න ඕන. ඔබ ඉගෙන ගත්ත දේ මේ සතියේ ඒ පාඩම තුළින් අපි අධ්‍යයනය කරලා තිබෙනවා. එතකොට ඔබ දකිනවා පළමු මංගල්‍යය පාස්කු මංගල්‍යය මේ පියාණන් වහන්සේට ළඟා කරන්නා වූ ඒ කාරණය ඔබට මතක ඇති. පියාණන් වහන්සේ වෙතට ඔබවත් මාවත් ළඟා කරවීමේ පළමු කාර්යය තමයි කුමක්ද? පාස්කුව නැත්නම් මේ පාස්කු බැටළුවා පූජා කිරීම සහ උන්වහන්සේ තැන්පත් කිරීම උන්වහන්සේ ගේ සොහොන්ගේ තුල උන්වහන්සේ නිවාඩු ගැනීම ඊළඟට උන්වහන්සේගේ මලංගෙන් උත්ථානය මේ කාරණා තුන විශේෂයි අපේ ඒව පියාණන් වහන්සේ වෙතට ළඟා කිරීම සඳහා. මොකද ඒකට හේතුව අපි පියාණන් වහන්සේත් එක්ක මුහුණට මුල්ලා කතා කළා, දෙවියන් වහන්සේත් එක්ක මුහුණට මුල්ලා කතා කළා. පාපේ කරන කොටගෙන ඒ දේ අපිට ආමේ වුණා. දෙවියන් වහන්සේට ළඟා වෙන්න බැරි වුණා. දෙවියන් වහන්සේත් එක්ක අසමගිය වුණා. පාපේ අසමගිය ගෙනාව. දේවජනේ කියනවා පාපේ කුලිය මරණය කියලා. එතකොට මේ මරණේ මේ කුලිය ගෙවන්න ඕන යම් කෙනෙක්. ඒ ගෙවන කෙනා ඇවිල්ලා මොනවද කරේ? ඒ කුලිය ගෙවනු ලැබුවා. පාපේ දූතයා මරණේ දූතයා ඒ මිශ්‍ර දේශයෙන් යනකොට බැටළුවා ගෙල්ලේ දෙවියන් වහන්සේගේ දරුවන්ව ආරක්ෂා කළා. ඒ තුලින් නොවුන්ව ඒ පළවෙනි කටයුත්ත තමයි ගැලවීම. පාපේ කුලිය ගෙවල මොනවා කිරීමද? ගලවා ගැනීම කළ යුතු තිබුණා. ඔන්න පාස්කුව දුන්න ඊශ්‍රායල් සෙනඟට ඔවුන් ඒ ගැලවීම කරනකොටගෙන. අපේ සහෝදර සහෝදරිය ඒ දේ උන්ට සිහිපත් සෑම වර්ෂයකම සිහිපත් කරන්න කිව්වේ ඒකයි. මොනවා කිරීමද? පළවෙනි මේ දිව්‍යන් වහන්සේ වත්‍ර ඔබවත් මාවත් ළඟා කරවීමේ පළමු කටයුත්ත තමයි පාස්කු බැටළුව. ලෝකේ පාපය දුරු කරන දිව්‍යන් වහන්සේගේ බැටළු පැටවනන්ගේ කුරුසියේ පූජාව. දේශ ඇදහිල්ලෙන් බැලීම. මේක තමයි පළවෙනි කාර්යය. ඒක නිසා තමයි සුදු පාවුල් තුමා කියන්නේ අපේ පාස්කුවේ නම් ගැලුම්කාර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යාග කරන ලද්දේ කියලා අලුත් ගිසුමින් ඔබට මට. එතකොට උන්වහන්සේ දේ කරලා ඒ දේ ප්‍රමාණවත් වුණාද නැහැ? උන්වහන්සේ ගැලවීමේ කාර්ය සම්පූර්ණ කළා. උන්වහන්සේ මොනවද උනේ? උන්වහන්සේ සෝන් ගේ තුල නිවාඩු ගත යුතු තිබුණා. බලන්න මේ කාරණා මොනතරම් පිළිවෙලට උන්වහන්සේ පරිස්සමින් මේ කාරණා ඉෂ්ට කළාද? මොනතරම් පරිස්සමින් උන්වහන්සේ 9 වෙනි පැයේදී පාස්කු බැටළුවාව පූජා කළා වූ වෙලාවේදීම අපේ පාස්කුව නම් ක්‍රිස්තුස් වහන්සේ ඒ වෙලාවට මේ මාසේ දිනේ ඒ වෙලාවේ උන්වහන්සේ ඒ කාරණේ සම්පූර්ණ කරා. උන්වහන්සේ පාස්කු බැටළුවා හැටියට ඒ කාරණේ සම්පූර්ණ කළා වූ ආකාරය අපි දකිනවා. ඊළඟට අපි දකිනවා ඔවුන් පාස්කු බැටළුවාව පූජා කිරීම තුළින් උන්වහන්සේ පාපයේ කුලිය ගෙවුවනම් ඊළඟට මොනවද කරන්න ඕනේ? පරණ මුන් නහක් කරන්න ඕන. පාපය අපේ ජීවිතයෙන් ඈත් කරන්න ඕන. අප ක්‍රිස්තුස් වහන්සේ සමග අපේ පරණ මනුෂ්‍යව වලලන්න ඕන. ක්‍රිස්තුස් වහන්සේ සමග අපි උන්වහන්සේ සමග සුද්ධ පවත්වම කියන කුරුසිය යනකසෙන්න ඕන. අපේ පරණ මනුෂ්‍යව අපි බෞතිස්මය තුළින් වලලන්න ඕන. මෙන්න මුහුණද මුරටි මංගල්‍ය උන්ට දුන්නා. ඒ දේ සිහිපත් කරන පිණිස. ක්‍රිස්තුස් වහන්සේ දේ සම්පූර්ණ කරනට ඊළඟට උන්වහන්සේ අපි දකිනවා සාතන්ට බැරි වුණා උන්වහන්සේ උන්වහන්සේ මලුන්ගෙන් උත්ථාන වෙනවා. චිතෝ පාවුල් තුමා හරි ලස්සනට විස්තර කරනවා මොනවද? උන්වහන්සේගේ උත්ථානය කරනකොටගෙන අපිව ධර්මිෂ්ඨ කරගන්න උන්වහන්සේට හැකියාවක් ලැබුණායි කියලා. චිතෝ පාවුල් තුමා කියනවා උන්වහන්සේ බැරුණා වගේ අපිත් ඒ අපේ පාප මනුෂ්‍යව බෞතිස්මය කරනකොටගෙන මරණයටපත් කරලා වල්ලලා
උන්වහන්සේ මලුන්ගෙන් උත්ථාන වුණාසේක්ම අපි අලුත් මැවිල්ලක් හැටියට උන්වහන්සේ සමග ඒ උත්ථානය වෙන්නට අවශ්‍යයි කියලා. ලස්සනට උන්වහන්සේගේ මරණය තැම්පත් කිරීම සහ මලුන්ගෙන් නැකිරීම ක්‍රිස්තියානිකාරයාගේ ජීවිතයට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන කාරණේ සිතෝපාල්තුමා ලස්සනට විස්තර කරනවා. ඒ නිසා මතක තියාගන්න ඕනේ කාරණේ උන්වහන්සේ ඉෂ්ට කළා. දැන් ඒ විතරක් නෙමෙයි. ඒ මලුන්ගෙන් උත්ථාන වෙන්නා වූ අතරේ අපි දකිනවා ප්‍රථම ඵල මංගල්‍ය. අපි මේවා ඉගෙන ගත්තා. උන්වහන්සේ කොයි ආකාරයෙන්ද මේ ප්‍රථම ඵලය උන්වහන්සේ දරලා ඒ ඵලේ අපිට මතක ඇති උන්වහන්සේ උපමා කතාවක් කියනවා ගෝධුම බීජය පොළවේ වැටි මලොත් තමයි බොහෝ ඵල ඉපද වෙන්නේ. මෙන්න පළමු ඵලය මරුණා. ඒ කර්ණ කොටගෙන බොහෝ ඵල මොකද උනේ? ඒ නිසා තමයි ප්‍රථම ඵල මංගල්‍ය උන්වහන්සේ උන්ට දුන්නේ. ක්‍රිස්තුස් වහන්සේගේ මලුන්ගෙන් උත්ථාන වීම සම්පූර්ණ වන තෙක් ඒ ප්‍රථම ඵල මංගල්‍ය තුලින් ක්‍රිස්තුස් වහන්සේ නැමැති ප්‍රථම ඵලය නියෝජනය කළා වූ ආකාරය අපි මේ දැන් යන දේශන මාලාව තුල අපි අත්දැකලා තිබෙනවා. ඒ විතරක්ද නෑ. උන්වහන්සේ මලුන්ගෙන් උත්ථාන වුණාට පස්සේ අපි දකිනවා මොකද දවස් 40ක් ගෝලියොත් එක්ක ජීවත් වෙලා වුණ සූදානම් කරනවා මොනවටද? අස්වැන්න නෙලන්ට අපි දකිනවා සති උත්සවය කියලා අපි හඳුන්වනවා. ඒ සබත් දවස් 7ක් පහ වුණාට පස්සේ සබත් දවස් 7ක් පහ වුණාට පස්සේ අපි දකිනවා පෙන්තකෝස්ත මංගල්‍ය එනවා. අන්න උන්වහන්සේ ස්වර්ගයට ගිහිල්ලා දවස් 40ක් ඉඳලා දවස් 50කට පස්සේ පෙන්තකෝස්ත මංගල්‍ය ආවේ. උන්වහන්සේ උත්ථානයෙන් පස්සේ නැත්තම් ප්‍රථම ඵල මංගල්‍ය සමරලා දවස් ප්‍රථම ඵල මංගල්‍ය සමරලා දවස් 50කට පස්සේ තමයි පෙන්තකෝස්ත මංගල්‍ය. ඒකෝට දවස් 40ක් උන්වහන්සේත් එක්ක උන්වහන්සේ ගෝලුත් එක්ක ඉඳලා උන්වහන්සේගේ මලුන්ගෙන් උත්ථානයෙන් පස්සේ උස්ථානයේ දවසේ සිට දවස් 50කට පස්සේ තමයි පෙන්තකෝස්ත මංගල්‍ය. උන්වහන්සේ දවස් 40ක්ම ගෝලයන් සූදානම් කරා. උන්වහන්සේගේ මලුන්ගෙන් උත්ථාන වීමේ ප්‍රතිඵලය ඒ ආශිර්වාදය ලබන්න. උන්වහන්සේ 40 දවසක් ඉඳලා ස්වර්ගයට ඇතුල් වෙනවා. සුද්ධ ස්ථානයේ නැත්නම් ස්වර්ගීය මණ්ඩපේ සුද්ධ ස්ථානට ඇතුල් වෙනවා. ඒ සේවය පර්ණගිස්මේ පූජකයන් විසින් කළා වූ සේවය අපි කැලුම් කර තරන් වහන්සේ මොනවද වෙන්නේ? ආලේප ලබලා ඒ සේවයට පිරන් වහන්සේ විසින් උන්වහන්සේ ආලේප කරනවා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ දැන් වෙන පූජකයා අවශ්‍ය නැහැ. පූජාවන් අවශ්‍ය නැහැ. උන්වහන්සේම පූජාවක් කළා. උන්වහන්සේගේම ලේ කරන කොටගෙන බත් මාත්‍යනේ මදහත්කම් කිරීමේ සේවය උන්වහන්සේ 50 වෙනි දවසේදී පෙන්තකෝස්ත දවසේදී ස්වර්ගය ආරම්භ කරලා එහි ප්‍රතිඵල අපි දකිනවා. පූජාවේ ප්‍රතිඵලය මිනිස්යෝ අත්දකින්නේ ගින්නේ. දෙවියන් වහන්සේ පූජාව පිළිගත් බව මේ පොළවේ ඉන්නා මිනිස්යෝ අත්දකින්නේ කොහොමද? අපි දකිනවා ගින්නෙන් ඔවුන් අත්දකින්නේ. එතකොට මේ කාරණා අපි පැහැදිලිව දකිනවා. එතකොට ඒ දේම අපි දකිනවා පෙන්තකෝස්ත දවසේදී ස්වර්ගීය අපි ගලම් කර තන් වහන්සේගේ පූජාව පියන් වහන්සේ විසින් පිළිගැනීමත් උන්වහන්සේ පූජක සේවය මනුෂ්‍ය වෙනුවෙන් ඒ බදහත්කම් කිරීමේ සේවය ආරම්භ කිරීමත් සමගම ඒ පියන් වහන්සේ ක්‍රිස්තුස් වහන්සේව පූජාව හැටියටත් වහන්සේව පූජකයා හැටියටත් මේ ගැලවීමේ කාර්යය නැත්නම් වහන්සේ ගැලවීමේ කාර්යය ආරම්භ කළා වූ ආකාරයට ඒ අවස්ථාවේදී එහි ප්‍රතිඵල මනුෂ්‍යයට දකින පිණිස සුද්ධාත්ම බලයෙන් එදා ගෝලයන් පූර්ණවත් කළා වූ ආකාරය අපි දකිනවා. ගිනි දිව්‍යනි යමක් උන්වහන්සේ ඒ සේවය ස්වර්ගයේ උන්වහන්සේ ආරම්භ කරනවා සමගම අපි දකිනවා. ඒ දේ මනුෂ්‍ය පීවි ඇහැට ස්වර්ගීක දේ දකින්න බැලුණත් ඒ ස්වර්ගීක දේ ඒ සාක්ෂිය මනුෂ්‍යයාගේ පීවි ඇහැට දකින්නට පිණිස දෙවියන් වහන්සේ ගෝලයන් සුද්ධාත්ම බලයෙන් පූර්ණවත් කළා. දැන් ඒ අය කලාව සේවය කරන කොටගෙන අපි දන්නවා ඒ අය බීජ වපුරමින් සිටිනවා. අපි උන්වහන්සේ වෙනුවෙන් මේ සුද්ධ වූ සුභාරංචි බීජය වපුරමින් ඉන්නවා. ඊළඟට අපි දකිනවා කූඩාරම් මංගල්‍යය. රැස් කිරීමේ උත්සවය අපි දකිනවා. අපි මේ දේශන මාලාවේදී අපි දකිනවා අපි ඉගෙන ගන්නට යනවා
ඉදිරියේදී මේ මංගල්‍යයන් 4ක් අපි ඉගෙනගෙන තිබෙනවා දේශන මාලාවේ. ඊළඟ මංගල්‍යයන් 3 අපි ඉදිරියේදී ඉගෙන ගන්නට යනවා. ඌඩා මංගල අපි දකිනවා. උන්වහන්සේට ආස්වන්න රැස් කරන්නට. උන්වහන්සේගේ දෙවන පැමිණීමේදී ඒ කාරණේ උන්වහන්සේ අපේ ජීවිතේ සම්පූර්ණ කරන්නට යනවා. දැන් අපේ සහෝදර සහෝදරී අපි මේ හැම කාරණයක්ම හැම මංගල්‍යයක්ම හැම චාරිත්‍රයක්ම මේ පූජක සේවය මේ සියල්ල දෙවියන් වහන්සේ දෙනු ලැබුවේ කාව නියෝජනය කරන පිණිස. අපි කලුම් කරතරන් වහන්සේ නියෝජනය කරන පිණිස. උන්වහන්සේ කරන්ට නියමිත වුණා වූ සේවය නියෝජනය කරන පිණිස. උන්වහන්සේ මේ සියලු මංගල්‍යයන් සහ පුද පූජා ක්‍රම දුන්නා. මේක අපි තේරුම් ගන්න ඕන. සෙනගට සූදානම්ව ස්වාමීන් වහන්සේ සම්මුඛ වෙන්න උන්වහන්සේගේ ආශාව එයයි. දැන් ඔබත් මමත් ඔබගේ මගේ ආශාව මොකද්ද ස්වාමීන් වහන්සේ? ඔබ සම්මුඛ වීම. එතකොට මේ දැන් අපි දන්නවා මෙතන පැහැදිලිවම අපිට හම් වෙන හේබ්‍රු පොතේ හම් වෙන ඒ දර්ශනයේ මොන මහා භයානකව තිබුණු බැවින් මෝසෙස්ට කතා කොට මෝසෙස් පව බියුණා වේවුලුවා මේ ස්වාමීන් වහන්සේව සම්මුඛ වෙන්නට. මොකද ඒකට හේතු උන්වහන්සේ ශුද්ධ උතරන් වහන්සේ. උන්වහන්සේ මුණ ගැසෙන්නට නම් අපි තුල සැබෑ සූදානමක් තියෙන්නට ඕන. අපි දන්නවා ඊශ්‍රායල් සෙනග බය වුණා. ඒ කන්දට අතගසන්ටවත් එපායි කියලා කිව්වා. අපි දකිනවා ඔවුන් දෙවියන් වහන්සේ සම්මුඛ වෙන්න ඔවුන් සූදානම් වෙලා හිටියේ නෑ. දෙවියන් වහන්සේ බැසාවත් ඔවුන් සූදානම් වෙලා හිටියේ නෑ. මෝසෙස් කිව්වා ගිහිල්ලා නුඹ මැදිහත් වෙලා දෙවියන් වහන්සේගේ කාරණා අපිට එල්දරව් කරන්න tie කියලා. අද අපි අපෙන් අහන්න ඕන අපි සූදානම්ව ස්වාමීන් වහන්සේව සම්මුඛ වෙන්නට මේ කාරණේ විශේෂයෙන් වැදගත් වෙනවා. අපි මේ යන ගමන අපේ ක්‍රිස්තියානි ගමන කුමක්ද? ස්වාමීන් වහන්සේව සම්මුඛ වෙන්න යන ගමන. අපි ගලම් කර තරණ වහන්සේ කඳුරේ කාර්යය සම්පූර්ණ කරලා ඔබවත් මාවත් කුර්සී පූජාව විතර ගෙනල්ලා ඒ කුර්සී පූජාවේ කාර්යය සම්පූර්ණ කරලා බෞතිස්මය තුලින් වහන්සේගේ පවුලට උන්වහන්සේ ඔබවත් මාවත් එකතු කරලා උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා ශුද්ධ ස්ථාන ජීවිතේ ශුද්ධ ස්ථානයේ දේව වචනේ නැමැති රොටි වලින් පෝෂණය වෙමින් යාඥාව නැමැති ඒ සුවඳ දුම් පූජාසනෙන් පියන වහන්සේත් සමග දිව්‍යන් වහන්සේත් සමග සම්බන්ධ වෙමින් ඊළඟට සාක්ෂි දැරීම නැත්නම් අපි දකිනවා පහන් රුපි සුද්ධාත්ම බලයෙන් පූර්ණවත් වෙමින් මේ ශුද්ධ ස්ථාන ජීවිතයට ඇතුල් වෙන්න උන්වහන්සේ ඔබට මට ආරාධනා කරනවා. මේ උන්වහන්සේ ඔබවත් මාවත් තරයින් යන්නේ දෙවියන් වහන්සේව සම්මුඛ වෙන්න සම්මුඛ කරන්නට. ඒ නිසා ඒ කාරණේ අපි තේරුම් ගන්න ඕන. විශේෂයෙන් පරණ යෙසුමේ මණ්ඩපය තුල අපි දකිනවා අතිශුද්ධ ස්ථානයට කිසි කෙනෙකුට යන්නට හැකියාවක් නැහැ. උත්තම පූජකයාට පමණයි අතිශුද්ධ ස්ථානට යෑමේ ඒ වරම නැත්නම් ඒ ආශිර්වාදය තිබුණේ. ඌ යන්නටත් ඕනේ ඌ වෙනුත් බැටළුවේ පූජාවක් බලත පූජාවක් ඔප්පු කරලා බැටළු පූජාවක් ඔප්පු කරලා මතක තියාගන්නට ඕන. දෙවියන් වහන්සේ ශිවිසුද්ධ තරණ වහන්සේ අපි කොච්චර මේ දේවල් නැත්තම් දෙවියන් වහන්සේ අපි ආඥා මෙහෙයක් ගන්න අපි දේව මෙහෙයක් ගන්න අපි කොච්චර අපි ඒ ගරුත්වය නැත්තම් ඒ දී යුතු ගෞරවය අපි ස්වාමීන් වහන්සේට දෙනවා. මේ කාරණා අපි අපෙන් අහන්නට ඕන. කිසි කෙනෙකුට ඇතුල් වෙන්න හැකියාවක් තිබුණේ අතිශුද්ධ ස්ථානයට අවුරුද්දට එකවරක් උත්තම පූජකයා ඇතුල් වෙන්නේ. මෙන්න මේ සුද්ධ ස්ථානයේ සහ අතිශුද්ධ ස්ථානයේ වෙන් කරලා තිබුණා වූ තිරය තමයි ඇතුල් වීමට සීමා වෙලා තිබුණ පරණ ගියසේ. නමුත් අපේ ගැලුම් කර තරණ වහන්සේ මෙම තිරය අයින් කරලා උන්වහන්සේ කරන කොටගෙන පියාණන් වහන්සේ වෙතට ළඟා වෙන්නට උන්වහන්සේ ඔබටත් මටත් අවස්ථාව උදා කර තිබෙනවා. අවුරුද්දට එකවරක් නෙවෙයි දිනතපතාම ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන පියාණන් වහන්සේ වෙතට ළඟා වෙන්න උන්වහන්සේ ඔබටත් මටත් ඒ ආශිර්වාදය දී තිබෙනවා. දැන් සහෝදර සහෝදරයෝ මොනතරම් වාසනාවන්ත සෙනගත්. නමුත් මේ වාසනාව නැත්තම් මේ ආශිර්වාදය කිව්වොත් නිවැරදි. මේ මහත් වූ වරප්‍රසාදේ ඒකයි හොඳම වචනේ. මේ වරප්‍රසාදය අපි කී දෙනෙක් ලබාගෙන තිබෙනවා. මේ වරප්‍රසාදේ කරනකොට ක්‍රිස්තුස් වහන්සේ නැමැති ඒ දොරටුව
මේ මාර්ගයේ කරුණ කොටගෙන පියාණන් වහන්සේ විතර කී දෙනෙක් ළඟා වෙනවා. පරණ ගිවිසුමේ උන්ට ළඟා වෙන්න නොහැකි වුණු නිසා පූජකයාට පවණක් ළඟා වෙන්න හැකියාවක් තිබුණු නිසා අපි දකිනවා ඔවුන්ට ඒ අවස්ථාව ඔවුන්ට මගහැරී ගියා. පූජකයා තමයි අතුළුන ආකාරය අපි දකිනවා. ඒ නිසා අපි මතක තියාගන්නට ඕන උන්වහන්සේ සම්මුඛ වෙන්නට උන්වහන්සේ අද නිරතුරුවම අපිට එදා පරණ ගිවිසුමේ නොලබන වූ ඒ අවස්ථාව අවුරුද්දක් තිස්සේ බලාගෙන සිදු වුණා. ඔවුන්ට උන්වහන්සේ සමග සමගි වෙන්නට උන්වහන්සේව මුණ ගැසෙන්නට අවුරුද්දක් බලාගෙන ඉන්න සිදු වුණා. අවුරුද්දට දවස් සමීක්‍රීමේ දවස් එනතුරු ඔවුන්ට බලාගෙන ඉන්න සිදු වුණා. නමුත් උන්වහන්සේ අපිට ඒ දේ අනේ දන්නේ නැහැ මේක නිකන් නොමිලේ දීලා තිබෙන නිසා දෝ මනුෂ්‍යයාට ඒකේ වටිනාකම තේරෙන්නේ නැත්තේ. දෙවියන් වහන්සේ අපිට ක්‍රිස්තුස් වහන්සේ කරුණ කොටගෙන නිරතුරුවම ළඟා වෙන්න අර කියනවනේ නිකන් දෙන දේ අගයක් නැහැ කියලා. මං හිතන්නේ ඒ නිසා දෝ කියලා හිතනවා අපිට පිරණ වහන්සේ මෙතන ළඟා වෙන්න උන්වහන්සේ සූදානම් කර තිබෙනවා මේ ජීවමාන මාර්ගයේ. වටිනාකම මිනිස්යාට තේරුම් ගන්න නැත්තේ කියන කාරණේ. හේබ්‍රු පොතේ 10 පරිච්ඡේදය 19 සිට 20 දක්වා එකයි කියන්නේ බෑ සහෝදරනි. යේසුස් වහන්සේ සූකිය මාංශය නැමැති තිරේ මැදින් බලන්න උන්වහන්සේ තමයි අපිට මේ මාර්ගය පිළික අපෝදිසා කැපකලාව මාර්ගය වන අලුත්මා වූ ජීවමාන මාර්ගයකින් වහන්සේගේ ලේ කරන කොටගෙන සුද්ධ ස්ථානයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබුණ බෑින්ද. තාවර සහෝදරිය මම කිව්වේ මේ වටිනාකම කීයෙන් කී දෙනාද අවබෝධ කරගන්න තිබෙන්නේ. උන්වහන්සේ අපිට මේ දී තිබෙනා අවස්ථාව මේ අවස්ථාවෙන් කීයෙන් කී දෙනාද ප්‍රයෝජනෙ ගන්න. උන්වහන්සේ අපතුල වාසය කිරීමට උන්වහන්සේ දෙවියන් වහන්සේ ට ළඟා වෙන්නට උන්වහන්සේ ඔබටත් මටත් මාර්ගය පිය. ඔබ දන්නවද මේ ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට පෙර සාතන්ට හැකියාවක් තිබුණා. මොනවා කරන්නද? දෙවියන් වහන්සේගේ දරුවන්ට වර්ධන පතවන්ට හැකියාවක් තිබුණා. අපිට මතකයි යෝබ්ගේ කාරණේදී. දෙවියන් වහන්සේ වෙතට යන්නට මේ පොළොව නියෝජනය කරන්නට හැකියාවක් තිබුණා. සාතන්ට උන්වහන්සේගේ කුරුසියේ පූජාවට ප්‍රථම. නමුත් අපි පැහැදිලිව දකිනවා මේ ලෝකයේ අධිපතියාව හෙළනු ලැබුවා ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත පූජාව සමග. ඒ ඔහුට තිබුණා වූ අවස්ථාවට සම්පූර්ණම නැතුව ගියා. ඒ අධිපතිකම අපේ කැලුම් කරතරන් වහන්සේ නැවත ලබා ගත්තා. මිනිස්යාගේ අයිතිවාසිකම උන්වහන්සේ නැවත ලබා ගත්තා. මතක තියාගන්න. යක්ෂයාට හැකියාවක් තිබුණා. මොකද යක්ෂයා තමයි මේ පොළවේ නියෝජනය කළේ ස්වර්ගීය රැස්වීම වලදී. මතක තියාගන්නට ඕන. නමුත් අපේ ගැලුම් කරතරන් වහන්සේ කරන කොටගෙන ඒ අවස්ථාවට උන්වහන්සේගේ ජීවිත පූජාව සමගම ඔබ සම්පූර්ණයෙන්ම ඔහුට ඒ අවස්ථාව ඔහුව සම්පූර්ණයෙන්ම නිර්පුණ ලැබුවා ස්වර්ගයේ. ඒ නිසා ඒ කාරණේ අපි නිරතුරුව මාර්ගය මතක තියාගන්න ඕනේ. ඒක ඔහුව නිර්පල නව ජීවමාන මාර්ගය අපටත් මටත් ස්වාමීන් වහන්සේ උදා කර දී තිබෙනවා. දෙවියන් වහන්සේ ඉදිරියට පැමිණීම ඔබටත් මටත් මොනතරම් ආශාවක් උනන්දුවක් ඕනෑකමක් තිබෙනවාද? අද කී දෙනෙක් දෙවියන් වහන්සේ ඉදිරියට පැමිණීමේ ආශාව වෙනුවට වෙන ආශාවන් ඔවුන්ගේ සිත්වල තිබෙනවාද? යෙරුසලමට යන්න, යෙරුසලමේ තන් ඒ දේශයට ජාතියත් එක්ක සම්බන්ධකම් පවත්වන්නට. ඒකද උන්වහන්සේ ඔබට මගින් බලාපොරොත්තු වෙන්නේ. ඒකද සුද්ධෝ පාවල්තුමා කියා තිබෙන්නේ. සුද්ධෝ පාවල්තුමා කියනවා නමුත් නුඹලා ලං වී සිටින්නේ සියොන් කන්දට ජීවමාන දෙවියන් වහන්සේගේ නూరు ස්වර්ගීය යෙරුසලමට. අපි ළඟා වී සිටින්නේ කොහටද? තව පියවර කීපයයි තිබෙන්නේ මේ පියවරන් වහන්සේ වෙතට උන්වහන්සේගේ අවසාන කාර්ය සම්පූර්ණ කරන්න. තව එක පියවරයි තියෙන්නේ. ගණන් නැති දේවදූත සමූහ සේනාවට වෙතටත් කියලා සුද්ධෝ පාවල්තුමා ලියා තිබෙනවා. අවසාන කාර්ය ඉෂ්ට කරන්න උන්වහන්සේ අත්තාමත් ඕනෑකමින් ආසාවෙන් නිවසිල්ලෙන් බලා සිටින උන්වහන්සේගේ දරුවන්ව පියරන් වහන්සේ වෙතට ජීවිත පූජාවෙන් පාප කමාව ලබා ගත්තා වූ
උන්වහන්සේ සමග තමන්ගේ පරණ මනුෂ්‍යව වලලලා දමලා උන්වහන්සේ සමග කුරුසිපත් කරලා උන්වහන්සේ සමග පරණ මනුෂ්‍යව වලලලා අලුත් මිනිසෙක් හැටියට උන්වහන්සේ බෞද්ධස්මය කරන කොටගෙන අලුත් මිනිසෙක්ගේ මනුෂ්‍යත්වය ලබාගෙන අලුත් මිනිසෙක් කියලා සුද්ධස්ථාන ජීවිතය ගත කරමින් ඉන්නව අයවලුන්න ඊළඟ කොටස තමයි අති සුද්ධස්ථානේ තව කවුද ඉන්නේ පියාණන් වහන්සේ වෙතට මුණගැසන්ට උන්වහන්සේ ආසයෙන් බලා සිටිනවා. දයාවර සහෝදර සහෝදරි ඔබට මෙතන ශිතෝ පාවල්තුමා කියන අප නියෝජිත එබැවින් අප සෑම දිනකම අදුෂ්මාන දෙවියන් වහන්සේ දකින්නාක් ජීවත් වෙන්න ඕන. අපි අදිහිල්ලෙන් අය උන්වහන්සේව දිනපතා දකින්න ඕන. ඒ නිසා උන්වහන්සේ අපට ආරාධනා කරන්නේ මොනවද? මේ ශුද්ධ වූ බැඳීමට සම්බදතාවයට එන්නට ඒ කියලා. ඒ නිසා උන්වහන්සේ අපට දී තිබෙන ක්‍රිස්තුස් වහන්සේ කරන කොටගෙන අපට විවුර්ත කර තිබෙනා මාර්ගයේ වටිනාකම තේරුම් අරගෙන උන්වහන්සේ පියාණන් වහන්සේ ඉදිරියට පැමිණ පිණිස අපේ ජීවිත අපි සූදානම් කරගනිමු. එසේ කරන්ට උන්වහන්සේ ඔබට මට ආශිර්වාද කරනසේක්වා. ආමෙන්.